මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් මුද සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ ඇමරිකාවේ පදිංචි පුෂ්ප කුමාර ගොඩේවත්ත, ඒ වගේම රමණී පුංචි හේවා කියන දෙමාපිය දෙපළත් වැඩිමහල් සොහොයුරිය වන දුලානි කාර්යවසම් සහ ඒ පවුලේ හැම දෙනාම එකතු වෙලා තමයි මේ ධර්ම දානමේ පින්කමේ දායකත්වය දරන්නේ. ඒ අයගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා පෙබරවාරි මාස උපන්දිනයේ සමරන රොෂාන් චන්ද්‍රසේකර සහ සිතාරා ගොඩේවත්ත කියන දෙපළගේ ඒ දෙදෙනාටම ප්‍රාර්ථනා කරන්න අවබෝධයකින් උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලා ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරගෙන මේ ධර්මදානමේ පින්කම සිදු කරනවා. ඒ වගේම නමින් මිය පරලොවගේ වර්ග පරම්පරාගත සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා ඒ අය සංසාර දුකින් අත මිදේවා කියලා මියගේ ඥාතීන්ට පින්දීමත් පූජ්‍ය ගලිකම ඥානදීප ස්වාමීන් වහන්සේ ඇතුළු දේශකයන්න් වහන්සේලාට නිදුක් නිරෝගී සම්පන්නියම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව අපිටත් ආශිර්වාද කරනවා. ඒ වගේම සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින උපකාර වේවා ආශිර්වාදයක් වේවා කියන උතුම් අරමුණින් තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. එහෙමනම් ඒ හැම දෙනාටමත් බණහන ඔබ හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, අද දවසේ විශේෂයෙන් අපේ මේ කර්ම විපාක විෂය බුදුරජාණන් වහන්සේලාට ඒ වගේම සසරේ ඒකා සංකේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට උතුම් මහරහතන් වහන්සේලාට පවා ඒ කර්ම විපාක බලපාපු සිදුවීම රහත් වුණත් පිරිනිවන් පාන ආත්මය තුළ විපාක දෙන ඒ කර්මවල ස්වභාවය සමහර කර්මයන්ගේ තියෙන හිතාගන්න බැරි ඒ සිදුවීම මෙන්න මේ ගැන අද අපි මේ ධර්ම දේශනාව තුළ කතා කරනවා. විශේෂයෙන් කර්ම විෂය අපි තේරුම් ගත යුතුම විෂයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි, ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර සිහි කළ යුතු කාරණයක් තමයි කම්මස්ස කෝමි, මම කර්මය ස්වකීය කරගත්ත කෙනෙක්. කම්ම දායාදෝ, මම කර්මය දෑවැද්ද කරගත්ත කෙනෙක්. කම පටිසරණෝ, මම කර්මය පිළිසරණ කරගත්ත කෙනෙක්. කම්ම බන්දු, මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑය, මම සසරේ වපුරපු කර්ම. යංකම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවා තස දායාදෝ, මම යම් යහපත් දෙයක් කරොත් ඒක යහපත් විපාක මා කරායනවා, දායාදි හැටියට මටම ලැබෙනවා. මම කරන්නේ අයහපත් දෙයක්ද ඒක අයහපත් විපාකත් සසරේ මා කරාම එනවා කියලා නිතර සිහි කරන්න කිය. සාමනේර ස්වාමීන් වහන්සේලාට, පැවිදිවිච්ච ස්වාමීන් වහන්සේලාට නිතරම ආචාර්යන් වහන්සේලා දිනපතා සිහි කළ යුතු දස ධම්ම සූත්‍රය පෙන්නල දෙනම්. බුද්ධ දේශනාතර තින දස ධම්ම සූත්‍ර පැවිද්දෙක් නිතර සිහි කරන්න කියන. කාරණා 10ක් තියෙනවා. ඒ කාරණා 10 බුදුහාඳුරෝ පෙන්න පැවිද්දෙක් නිතර සිහි කරන්න කියනවා. මම කර්මය දායාද කරගත්ත කෙනෙක්, කර්මය උප්පත්තිය කරගත්ත කෙනෙක්, කර්මය ඥාතියා කරගත්ත කෙනෙක්, කර්මය පිළිසරණ කරගත්ත කෙනෙක්.
මම යම් හොදක් හෝ නරකක් කරොත් ඒක විපාක මා කරා එනවා කියලා නිතර හිතන්න. එතකොට ගිහියෙක් විතරක් නෙමේ. මේ ලෝකෙ සෑම සත්වයෙක්ම මනුස්සෙක් හැටියට ගත්තොත් ගිහිද පැවිදිද එයා භික්‍ෂුද භික්‍ෂුනීද උපාසකද උපාසිකාවද එයා රජෙක්ද සිටුවරයෙක්ද සාමාන්‍ය මනුස්සේද හිඟන්නේෙද්ද උසස් කුලේක කෙනෙක්ද පහත් කුලේක කෙනෙක්ද ඒ කිසි දෙයක් මේ කර්මයත් එක්ක වෙන වෙනම ඒ පුද්ගලයන්ට එක විදිහට බලපාන්නේ. තමන් යමක් පැපිරුවානං ඒ වපුරපු දේමයි තමන් සසරි අස්වැන්න හැටියට නෙලාගන්න. පිංහතුනී සමහර කර්ම ගත්තහම අපි දන්නවා අටුවාවල සඳහන් වෙනවා මේක මූලික පෙළපොත්තල සඳහන් නොවනත් අටුවා ග්‍රන්ථවල සඳහන් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේට පවා විපාකදීපෝ ඒ කර්ම විපාක 11ක් ගැන සඳහන් වෙලා තියෙන. ඒ අතර සමහර සිදුවීන් අපිට බුද්ධ දේශනා තුළින්ම පැහැදිලි වෙනවා. අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේට කොන්ද අමාරුවක් තිබුණ. බොහෝ බුද්ධ දේශනාවල සූට්‍ර දේශනාවල එවැනි සඳහන් වෙච්ච සිදුවීන් කීපයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දේ උන්වහන්සේ බණ කියාගෙන ගිහිල්ලා දේශනාව මැදින් නවත්ත ලහනවා කෝ මේ සාරිපුත්ත මෙතන ඉන්නවාද. කෝ මේ මොග්ගල්ලාන ඉන්නවාද ආනන්දයන් වහන්සේ මෙතන ඉන්නවාද. මගේ කොන්ද ගොඩාක් රිදෙනවා කියනු. සාරිපුත්ත ඔබ මේ දේශනාව ඉතුරු ටික ඔබ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට දේශනාව පවරලා එතන සිංහ සෙයාවෙන් සැතපිලා හොඳ සිහිනුවනින් සාරිපුත්ත හාදුරන්ගේ දේශනාව බුදුරජාණන් වහන්සේ අහගෙන ඉන්නවා. ඒකට හේතුව ඉඳගෙන ඉන්න අපි දන්නවා සමහරලාවට අපි ඉඳගෙන ඉන්නකොට එකම ඉරියව්වෙන් ඉන්නකොට කොන්දරි දෙනවා. ඒ වේදනාව එන්න වැඩි වෙනකොට ඉඳගෙන ඉන්න අපහසුයි චුට්ටක් ඇලවෙන්න ඕන. එක සමහරු හේත්තු වෙන්න උත්සාහ කරන සමහරු නිදාගන්න කොන්ද අමාරුව කිය. බුදුරජාණන් වහන්සේ සිංහ සෙයාවේ සැතපිලා හොඳ සිහිනුවනින් සාරිපුත්ත හාදුරන්ගේ දේශනාව අහගෙනන්න. ඒ අහගෙන ඉදලා බුදුරජාණන් වහන්සේ අනුමෝදන් වෙනවා. සාදු සාදු සාරිපුත්තය තතාගතයන් වහන්සේගේ දේශනාව ඔබ ඒ විදිහටම සිදු කරා. ඔය ඉතිරි කොටස බුදුරජාණන් වහන්සේ දේශනා කරා නං ඒත් ඔය ටික ඔය විදිහටමයි දේශනා කරන්න. අපි දන්නවා මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපතින් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ ඒ විදිහට පවත්තන්න පුළුවන් සාරිපුත්තයන් වහන්සේට අග්‍රයි උන්වහන්සේ. එදකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ඔය කොන්දේ අමාරුව ඒක තැනක දෙතනක නෙමේ අවස්ථා ගණනාවක සූට දේශනාවල සඳහන් වෙලා තියෙනවා. ඒ ගැන සඳහන් වෙනවා පසු කාලීන අටුවා ග්‍රන්ථවල අපේ බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පාරමී පුරණ කාලි බෝසත් කෙනෙක් හැටියට බොහෝ කාලෙකට පෙර එක්තර ආත්මයක මල්ලෝපොර සූරයෙක් කියන. ඔබ දන්නවන ඔය නොෙක් තියෙනවා කරාටි වගේ ගහගන්නේවා ඊළඟට මල්ලෝපොර වර්තමානුව රෙස්ලිං වගේ ක්‍රීඩාවල් ඒවා අතීතය පවා රජවරුන්ගේ කාලෙ පවා ඒවා ක්‍රීඩාවල් හැටියට තරග හැටියට තිබුණ. ඒ කාලෙ අපේ බෝසතාණන් වහන්සේ බොහොම ශක්ති සම්පන්න මල්ලෝපොර සූරේ මේ පෙර කල්ප දහස් ගානකට පෙර සිදුවීම. එක තරගයකදී තමන්ගේ ප්‍රතිවාදය උත්සල පොලේ ගහනවා. ඔහුගේ කොදු ඇට පේලිය බිඳිලා ඔහු එක් තැන් වෙනවා. එතකොට මෙන්න මේ සිදුවීමත් එක්ක උපෝපං ආත්ම ගණනාවක කොන්ද අමාරුව ඇතුවම ඉපදුනා කියන. බුදුවෙච්චාත්මෙත් උන්වහන්සේට පිරිනිවන් පානකං මෙහි විපාකයක් හැටියට විටිං විට කොන්ද අමාරුව බලවත් වනා කියල සඳහන් වෙන. එතකොට පලන්න බුදුරජාණන් වහන්සේලාට පවා සසරේ කල්ප ගණන් සිදු කරපු සමහර කර්ම විපාක බුදුවෙච්ච ආත්මය පවා විපාකදී ලතිය. ඊළඟට සඳහන් වෙනවා ඔය වගේ බොහෝ තැන්ගොල සඳහන් වෙනවා. මාගන්දියාව නින්දා පහස කිරී චිංචිමානවිකාව ධර්මිටියක් පැඳගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට නින්දා පහස කිරී එදකොට දේවදත්ත ගල් පෙරලි මේ තුළ පවා බුදුරජාණන් වහන්සේට උන්වහන්සේට ලොකු අනතුරක් නොවනත්
උන්වහන්සේගේ බුදු සිරුරේ ලේ සෙලවීමක් හෝ සිදු වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවත් පෙර බුදුවරු අනුව ගත්තහම අතීතෙ පහළ වෙච්ච සෑම බුදු කෙනෙක්ම අපි පෙර පහළ වෙච්ච සියලු බුදුවරු ගැන තොරතුරු නොදන්නවා වුණත් බුද්ධ දේශනාවල සඳහන් වෙනවා අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන. දැන් ඔබ ඔය සූවිසි බුදුවරු අටවිසි බුදුරජාණන් වහන්සේලා සත්බුදුවරු ගැන වෙන වෙනම අහලා තියෙනවා. අපි දන්නවා අපේ රටේ පවා සත්බුදු වන්දනා කෙරෙනවා. ඊළඟට සූවිසි බුද්ධ පූජා කෙරෙනවා. අටවිසි බුද්ධ පූජා කෙරෙනවා. එතකොට කෙනෙකුට මේවා ඒ කොහොමද මේ බුදුවරු කොහොමද එහෙම වෙනස් වෙන්නේ ප්‍රමාණ වෙනස් වෙන්නේ කියලා කෙනෙකුට ගැටලු තියෙන්න පුළුවන්. පිංගතුනේ සත්බුදුවරු කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ සමග කල්ප 91ක් තුළ මේ ලෝකෙ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා ආසන්නම කල්ප 91 තුළ මේ ලෝකෙ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා තමයි සත්බුදුවරු කියලා හඳුන්වන්නේ. කල්ප 91කට පෙර පහළ වුණා විපස්සී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ කල්ප 60ක් බුද්ධ ශූන්‍යයි. ඊට පස්සේ එකම කල්පේ බුදුවරු දෙනමක් පහළ වෙනවා සිකී වෙස්සබූ කියන බුදුරජාණන් වහන්සේලා දෙනම. සිකී බුදුරජාණන් වහන්සේත් වෙස්සබූ කියන බුදුරජාණන් වහන්සේත්. උන්වහන්සේලා පහළ වෙලා ඒ ශාසන අවසන් වුණා පිරිනිවන් පෑව. ඊට පස්සේ කල්ප 30ක් බුද්ධ ශූන්‍යයි. ඊට පස්සේ තමයි මේ මහා බද්‍ර කල්පේ බුදුවරු 5 නමක් පහළ වෙන මේ මහා බද්‍ර කල්පේ උදාවේ. එතකොට මේ කල්පේ තමයි කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම මේ වෙනකොට බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වුණා. ඔන්න ඔය බුදුවරු 7 නම අපි සත්බුදුරජාණන් වහන්සේලා හැටියට හඳුන්වනවා. ඒ සත්බුදුවරු වෙනුවෙන් වන්දනා පූජා පින්කම් සිදු වෙනවා. ඊළඟට ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ විවරණ ගත්තේ දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට මීට සාරා සංකේය කල්පලක්ෂයකට පෙර. අසංකේය 4කොත් කල්පලක්ෂයකට පෙර තමයි අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලේ එදා සුමේද තාපසයන් වහන්සේ හැටියට මුලින්ම බුදු කෙනෙක්ගෙන් නියත විවරණ ලබන්න. ඒ නියත විවරණ ගත්ත තැන ඉඳං සාරා සංකේය කල්පලක්ෂයක්. ඔබ දන්නවා දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අදිට්ඨාන මෛත්‍රී උපෙක්ඛා කියන මේ දස පාරමී ධර්මයන් පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට දීර්ඝ සසර ගමනේ සම්පූර්ණ කරගෙන ඇවිල්ලයි අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන්. එතකොට දීපංකර බුදුහාමුදුරුවන්ගේ පටන් නියත විවරණ ලබපු බුදුරජාණන් වහන්සේලා ඒ සාරා සංකේය කල්පලක්ෂයේ තුළ පාරමී පුරාගෙන එනකොට බුදුවරු 28 නමක් 24 නමක් සම්මුඛ වුණ සූවිසි බුදුවරුන්ගේ විවරණ ලැබවා කියලා අහලා ඇති. අන්නේ 24 නමක් බුදුවරු තමයි සූවිසි බුදුරජාණන් වහන්සේලා හැටියට හඳුන්වන්නේ. එතකොට අපේ බුදුහාඳුරොත් එක්ක 25 නමයි. සූවිසි බුදුවරු කියන්නේ දීපංකර පාදමූලේ ඉඳන් විවරණ ලබාගත්ත බුදුරජාණන් වහන්සේලා 24 නම. එතකොට අර සත්බුදුවරුත් අවසානයට එතනට අයිති වෙනවා. ඊළඟට අටවිසි බුදුවරු තවත් කීප නමක් එකතු වෙනවා. ඒ කොහොමද කියලා ඔබට හිතෙන්න පුළුවන්. අටවිසි බුදුරජාණන් වහන්සේලා. පින්වතුනි මේට සාරා සංකේය කල්පලක්ෂයකට පෙර බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වුණා එකම කල්පයක් තුළ. දැන් අපි මේ ඉන්න කල්පේ මහා බද්‍ර කල්පය කියලා හඳුන්වන්නේ මේ කල්පේ බුදුවරු 5 නමක් පහළ වෙන නිසා. දැනටමත් කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම 4 නමක් පහළ වෙලා. එතකොට මීට සාරා සංකේය කල්පලක්ෂයකට පෙර බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වුණා. තණ්හංකර මේදංකර සරණංකර දීපංකර කියලා 4 නමක් පහළ වුණා එකම කල්පේ.
එතකොට එතනින් 4 වෙනියට පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේගෙන් තමයි දීපංකර බුදු හාමුදුරන්ගෙන් තමයි අපේ බුදුරජාණන් වහන්සේ විවරණ ගත් දීපංකර පාදමූලය. එතකොට ඊට පෙර ඒ කල්පෙම පහළ වෙලා පිරිනිවන් පාලා තියෙනවා තවත් බුදුරජාණන් වහන්සේලා 3 නම. තන්හංකර, සරණංකර, මේදංකර කියලා. එතකොට ඒ බුදුවරු 3 නමත් එකතු වෙලා අපේ බුදු හාමුදුරුවොත් එකතු වෙච්ච තැන අර සූවිසි බුදුවරුන්ට 28 නමක් බවට පත්වෙන. අන්න ඒ තමයි 8 බුදුරජාණන් වහන්සේලා. එතකොට මෙන්න මේ විදිහට පෙර බුදුවරු ගැන පෙර සසරේ ඒ බුදුරජාණන් වහන්සේලා පාරමී පුරාගෙන එන්නකොට ඔය සිදුවීම් ගැන අපිට ධර්මය අහන්න මේ ධර්ම ග්‍රන්ථවල අපිට බුදුරජාණන් වහන්සේලාගේ ඉතිහාස සිදුවීම් අපිට මුණ ගැහෙනු. පිංහතුනේ අපි කතා කරේ මේ කර්ම විපාකවල ස්වභාවය පිළිබඳව. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ දැන් අපි දන්නවා ඒ පෙර බුදුවරු සත් බුදුවරු සූවිසි බුදුවරු 8 බුදුවරු ගත්තත් ඒ හැම බුදු කෙනෙක්ම දුස්කරක්‍රියා කරපු ආකාරය ඔබ හොයලා බලන්න. ඔබට පුළුවන් ඒ බුදුවරුන්ගේ අතීත විස්තර සඳහන් වෙන පොත්පත් ඕන තරම් හොයාගන්න පුළුවන්. ඔබම හොයලා බලන්න පෙර පහළ වෙච්ච හැම බුදු කෙනෙක්ම කොච්චර කාලයක් දුස්කරක්‍රියා කරලා තියෙනවා. පිංහතුනි දුස්කරක්‍රියා කිරීම හැම බුදු කෙනෙකුටම සාධාරණ කාරණයක්. අඩුම ගානේ සතියක් හෝ හැම බුදු කෙනෙක්ම දුස්කරක්‍රියාවකේ දෙනවා. එතකොට පෙර පහළ වෙච්ච සියලු බුදුවරු ගත්තොත් මාසයක් දුස්කරක්‍රියා කර බුදුවරු ඉන්නවා. මාස 3ක් දුස්කරක්‍රියා කර බුදුරජාණන් වහන්සේලා ඉන්නවා. අවුරුද්දක් දුස්කරක්‍රියා කරපු බුදුවරු ඉන්නවා. සතියක් මේ වගේ පෙර හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ තමයි අල්පාවිෂ්ක බුදු කෙනෙක්. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න මිනිස්සුන්ගේ ආවිෂ අඩු කාලෙක. ඊට වඩා බොහෝ ආවිෂ තිබිලා තියෙනවා මීට පෙර පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාට අවුරුදු 10 ගණන අද අපිට හිතන්නවත් බෑ. හැබැයි ඒ තරම් දීර්ඝ කාලෙක පහළ වෙන බුදුරජාණන් වහන්සේලා පවා සතියක් මාසයක් මාස 3ක් ඔය වගේ මාස 6ක් ඒ වගේ කාලයක් තමයි දුස්කරක්‍රියා කරන්න. හැබැයි ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් දසපාරමී සම්පූර්ණ කරලත් උන්වහන්සේට බුද්ධත්වයට පත්වෙන්න පාරමී සම්පූර්ණ කරලා වුණත් බුදුවෙන ආත්මේ අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක්පීඩා දෙමින් දුස්කරක්‍රියා කරන්න සිද්ධ වුණ. එතකොට මේ තරම් කාලයක් දුස්කරක්‍රියා කරන්න සිද්ධ වනෙත් පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ අපේ බෝසතාණන් වහන්සේදා ජෝතිපාල මානවකය හැටියට ඉපදිලා ඉන්න ඇද්දි වචනයෙන් සිද්ධ වෙච්ච අකුසලයක විපාකයක් හැටියට සඳහන් වෙනවා. පිංහතුනි මේක සඳහන් වෙන මජ්ජිම නිකායේ ගටිකාර සූත්‍රය සඳහන් වෙනවා මේ සිදුවීම. ඒ තමයි එදා අපේ බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදු හාමුදුරුවෝ කියලා කියන්නේ මේ මහා බඩ කල්පේම කකුසඳ කෝණාගමන කාශ්‍යප තුන්වෙනියට පහළ වුණේ කාශ්‍යප බුදු හාමුදුරුවෝ. ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේ මනුලොව ඉපදිලා හිටිය බොහෝම උසස් කුලේක ජෝතිපාල මානවකයා දඹදිව බුදු හාමුදුරුවෝ පහළ වෙච්ච කාලේ. එතකොට ඒ නගරෙම වේහලිංග කියලා ඒ ගම්මානයක ඒ නගරයක බොහෝම දුප්පත් පැල්පතක කුඹල්කරුවෙක් ඒ කියන්නේ වළං හදලා ජීවත් වෙන බොහෝම දුප්පත් විදිහට ජීවත් වෙන කුඹල්කරුවෙක් හැටියට ඉපදිලා හිටියා. ගටිකාර කියන්නේ ඒ වෙනකොට බොහොම දුප්පත් කෙනෙක්. හැබැයි අර ජෝතිපාල මානවකයාගේ අපේ බෝසතාණන් වහන්සේගේ බොහොම යාළුවා. මේ ගටිකාර හරීම සද්ධාවන්තයි. බුදුරජාණන් වහන්සේගෙන් බණ කාශ්‍යප බුද්ධ ශාසනය තුළ ධර්මය අවබෝධ වුණා. ගිහි ජීවිතේම මාර්ගඵල අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා ස්වාමීනී මගේ ගමට වැඩම කරන්න මම පුළුවන් විදිහට ආරාමයක් හදලා පූජා කරලා වස් ආරාධනා කරන. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ආරාධනය පිළිගත්ත. පිළිගෙන වැඩම කරලා දැන් ගටිකාර තමයි තමන්ට පුළුවන් විදිහට ඒ කාලේ ඉලුක් සෙවිලි කරලා පුංචි පැල්පත් වගේ පොඩියට හදලා කුටි සෙනසුන් හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට
මේ වස් ආරාධනාව සිදු කරා. රජතුමාගේ ආරාධනාව පවා පිළි නොගෙන බුදුරජාණන් වහන්සේ ඊට පෙර ආරාධනා කරපු ගටීකාරගේ ආරාධනාවට ඒ ගමේ වස් සමාදන් වෙලා වැඩ හිටිය. දැන් ගටීකාර නිතර ගිහිම් බණහනෝ. බොහොම ධර්මී ගැන වැටහීමක් තියෙන. ගටීකාරට දවසක් හිතුන මගේ යාළුවා ජෝතිපාල මානවකයාව බණහන් එක්කං යන්නට ඕන. ඔහුටත් මේ සද්ධාලාබේ ලබා දෙන්න ඕන. දවසක් ඇවිල්ල බොහෝම යාළුව ඉතින් යාළු විදිහට කතා කරලා යාළු අපි මේ යං ගමනක් යං කීව කොහෙද කියලා ඇහුව. බුදු කෙනෙක් පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ මේ අසල ආරාමයක වැඩ ඉන්න අපි යම් බණහන්න කියව. ඒ කියද්දී ජෝතිපාල මානවකයා ඒ සැනින් කීවා ඔය මුඩු මහනන්ගෙන් බණහල මට වැඩක් නෑකි. ඒ බුදු කෙනෙකුට අගෞරෝ කරන්න කියපු වචනයක් නෙමේ. ඒකට හේතුව ඒ කාලෙත් අපි බුද්ධ කියාගෙන ගොඩාක් අපිත් බුදුනා කියාගෙන මිනිස්සු රවට්ටගෙන හිටපු වංචනිකයෝ ගොඩක් ඉඳලා තියෙනවා ඒ කාලෙ. දැන් අපේ බුදු හාමුදුරු පහළ වෙන කොටත් හිටියන ඒ අය පෙනේ හිටියේ ශාස්තෘවරු හැටියට නිගන්ටනාත පුත්ත සංජයේ බෙල්ලට්ටි පුත්ත අජිත කේස කම්බලි කකුද කච්චායන මක්කලි ගෝසාලෝ බහල ඇති. ඒ හැමෝම ශාස්තෘවරු හැටියට තමයි පෙනී හිටිය අවබෝධ කරගත් අය හැටියට. ඒ නිසා විශ්වාසයක් තිබෙන මේත් බොරුකාරයෙක් වෙන්න නැති කියලා හිතුන. ඒ නිසා කියද්දිම කියනකොටමක ඔය මුඩු මහනන්ගෙන් බණහල මට වැඩක් නෑකි. දෙවනි පාරත්කිව නෑ බුදු කෙනෙක් පහළ වෙලා යං අපි බණහන්න මං මේ ආවේ එකං යන්න යං අපි කීව. දෙවනි පාරත්කව මං කිව්වන්න මට බෑ කියලා ඔය මුඩු මහනන්ගෙන් බණහල මට වැඩක් නෑ කියව. ඒ වෙලාවෙ ගටීකාර කල්පනා කරා නැවත නැවතත් ඔය වචන කියවන්න කිව්වොත් තව ලොකු අකුසලයක් මෙයාට රැස්වෙයි. ඒ නිසා මං උපක්‍රමයක් යොදනවා. මොකද්ද කරන්න කියලා කල්පනාරනු මතක් වුණ දෙන්න නිතර නාන්න යනවා. එහෙනම් යාළුවේ අපි යංකිව නානා හොඳයි කිය. තැන් දෙන්නම නාන්න ගියා. හැබැයි ගඟට නාන්න ගියාට ඒ කාලෙත් යාළුව වනත් එක වයසෙ වනත් ඔබ දන්නවා අපේ සාමාන්‍ය අපේ රටේ ඉස්සර තිබිලති නොයි කුල බේදහරියට නමුත් දැන් වෙනකොට ඒව ගොඩක් නැති වෙලා ගෙහිල්ල. හැබැයි ඉන්දියාව ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ අදගත්තත් ඉන්දියාවේ ස්වභාවය හරියට තියෙනවා. උසස් කුලේ කෙනෙක් ගඟට බැහැල නානකොට පහත් කුලේ කෙනෙක් ඒ වෙලාවේ එදාට ගඟේ බැහල නාන්නෑ ඊළඟ. ගෞරවයක් වසයෙන් ඔහු නාලා එනකං අර ගංයවර ඉද යාළුව දෙන්න වනත් එකට ගඟේ බැහැල මේ ජල ක්‍රීඩා කර එහෙම නාන්න යන්න. ඒ වෙලාවේ යාළුව නාල ගොඩට එනකං ගටීකාර ගංයවරට වෙලා හිටිය අපේ බෝසතාණන් වහන්සේ ජෝතිපාල මානවකයා අර ගගේ බැහැල හොඳට පැම් පහස් වෙලා ගඟෙන් උඩට එනකොටම ගංයවර ළඟින් ගිහිල්ලා එක පාට කෙස් වැටියෙන් ඇල්ලු ඔළුවෙන් ඇල්ලු. කෙස් වැටියෙන් අල්ලල ඔළුව හෙල්ලුව හොල්ල ලැහුව යනවද නැත් ඇහෝ බණහන් සැරින් වගේ කිව යනවද නැද්ද බණහන්න කියල්. පිංහතුනි කවදාවත් ගටීකාරකැන කුඹල්කරුයි. එවැනි කෙනෙක් ඒ කාලේ ගටීකාර සාම් පහත් කුලේක ඉපදිච්ච කෙනෙ. එවැනි කෙනෙක් කවදාවත් අර වගේ උසස් කෙනෙක්ගේ කෙස් වැටියෙන් අල්ලලා ඔළුවට අත තියලා ඔළුව හොල්ලන්න. ජෝතිපාල මානවකය කල්පනා කරා මේ අපේ බෝසතාණන් වහස කල්පනා කරා ගටීකාර වගේ කෙනෙක් මගේ කෙස් වැටියෙන් අල්ලල මගේ ඔළුවෙන් අල්ලල හොල්ලලා මේ තරම් මට සැරෙන් කියන්නේ යනවද නැද්ද බණහන්න කියලා එහෙම නං ඔය කෙනා ඒ කාන්තෙන් බුදු කෙනෙක් වෙන්න ඇති. යං කියලා ගියා. එදා ගිහිල්ල බණැහුව බුදුරජාණන් වහන්සේගෙන් බණහලා එදා විවරණ ගත්තා මහනෙන මේ තමයි මේ මහා බද්ධ කල්පයේ ඊළඟට මගෙන් පසුව මේ මහා බද්ධ කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්බුද්ධත්වයට පත්වෙන කෙනා කියලා එදා ජෝතිපාල මානවකයා විවරණ ගත්තා. ඒ තමයි අපේ බුදු හාමුදුරු බුදුවෙන්න පෙර 24වෙනි වතාවට අවසාන වසයෙන් බුදු කෙනෙක්ගේ විවරණ ගත් අවස්ථාව කාශ්‍යප බුදු හාමුදුරන්ගේ විවරණ ගත්ත හැටි. හැබැයි බණහන්න යං කියනකොට එක පාට කැමති උන්නෑ. පාරමී පුරාගෙන බුදුවෙන් නාවත් ඔබ මතකතියාගන්න ඒ එන්නේ කෙලෙස් සහිත වයෙන්.
සෝවාන් වෙලා යන ගමනක් නෙමෙයි. සෝවාන් වුණොත් ආත්ම 7යි උපරිම උපදින්න පුළුවන්. බුද්ධත්වයේ කරා යන මහා වීරියවන්ත උත්තමයන් වහන්සේලා දැඩි අධිෂ්ඨානින් දස පාරමී පුරාගෙන යද්දි ඒ ජීවිතවල උන්වහන්සේලාට සමහර අවස්ථාවල නොයෙක් අකුසල් රැස් වෙච්ච සිදුවීම් තියෙනවා. හැබැයි ඒවැ විපාකත් යම් යම් විදිහට ගෙවන්න සිද්ධ වෙනවා. එදා බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙන එද්දී බුදු කෙනෙක්ගෙන් බණහන්න යන් කියනකොට ඔය මුඩු මහනන්ගෙන් බණහල මට වැඩක් නෑ කියලා කියවෙච් ඒ වචන විපාකේ අපේ බුදුරජාණන් වහන්සේට බුදුවෙන්න පෙර අවුරුදු 6ක්ම දුස්කරක්‍රියා කරමින් ශරීරයට අනේක විද දුක්පීඩා දෙමින් ඒ කර්ම විපාක ගෙවන්න සිද්ධ වනා කියලා සඳහන් වෙනවා. පිංගතුනි බලන්න අනාගතයේ බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බුදු හාදුරු ගැන සඳහන් වෙන විස්තර තියෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ අපි වගේ ආවිශ අඩුවෙච්ච මිනිස්සු ඉන්න කාලෙක නෙමේ. දැන් අපේ බුදු හාදුරු පහළ වෙනකොට අදට වඩා ටිකක් ආවිශ වැඩි. ඒ කාලේ සාමාන්‍ය ආවිශ අවුරුදු 120ක් 100ට වඩා චුට්ටක් වැඩි. හැබැයි අනාගතයේ මෛත්‍රී බුදු හාදුරු පහළ වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 80000ක් හැටියට සඳහන් වෙනවා. අද අපිට හිතාගන්නවත් බෑ. මේක සාමාන්‍ය කෙනෙකුට අද මේ නුවනින් හිතුවොත් හිතෙන්නේ ඕක බොරුවක් කියලා. ඇයි අද අපේ නුවනට ඒක හිතාගන්න බෑ. ඒ කාලෙ කොහොමද මොන වගේ ශරීරද මේ වගේ නන්නෙමේ ලොකු වෙන සක්තියෙන්න්න පුළුව ඒ කාලේ ශරීරවල ස්වභාවය මිනිස්සුන්ගේ ස්වභාව. එතකොට ඒ තරන් දීර්ඝ ආවිශ ඇති කාලෙක පහළ වෙන බුදු කෙනෙක් පවා සතියයි දුස්කරක්‍රියා කරන්න. මෛත්‍රී බෝසතාණන් වහන්සේ මාලිගාවෙම උඩුමහල් තලයට ගිහිල්ලා සතියක් දුස්කරක්‍රියා කරනවා. ඒ සති අවසන් වෙනකොට මහා බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා අටපිරිකර පූජා කරන. කෙස් වැටිය කපල අහසට වීසි කරලා තමන්ගේ රාජකයේ සලු පිළිවත් කරලා අර සිවුරු පිරිකර දරාගන්න. තමන්ගේ දේවිය චන්ද්‍රමුකී බිසවමයි උඩුමහල් තලයට ඇවිල්ලා කිරිපිඩු පූජාව කරන්න. ඒ කිරිපිඩු පිළිගෙන වලඳලා අහසිම්මයි බෝමුලට වඩින්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්. එතකොට අපිට පේනවා ඒ තරන් දීර්ඝ ආවිශ ඇති කාලික පවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ සතියයි දුස්කරක්‍රියා කරන්න. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේට අර වචනයක ඔය මුඩු මහනන්ගෙන් බණහල මට වැඩක් නෑ කියලා ඒ කියවෙච්ච වචනය විපාකේ දස පාරමී සම්පූර්ණ කරගෙන තිබුණත් බුදුවෙන්න පෙර අවුරුදු 6ක් දුස්කරක්‍රියා කරන්න වුණ. අපේ බුදුරජාණන් වහන්සේ දුස්කරක්‍රියා කරපු ආකාරි ගැන ඔබ දේශන අහල ඇති. අද අපිට හිතාගන්නවත් බෑ. උන්වහන්සේගේ පාරමී ශක්තිය නිසාමයි ජීවිතය බේරුණේ. දින ගණන් නැකිටින්න බැරුව සිහිසුන් ඇදගෙන වැටිලා උන්වහන්සේ ඒමම ඉන්නවා. ආහාර අඩු කරලා දවසකට එක හාල් ඇටයක් දිවාගතියාගත්ත කිය. දවසට මෙච්චරයි. සමහර දවස්වලට එක පුංචි අබෑටයක් දිවාගතියාගන්න. ඔහොම ආහාර වර්ජනය කරගෙන යනකොට උන්වහන්සේගේ ශරීරේ හරියට හිස ගැන මේක සඳහන් වෙන අරිය පරියේෂණ සූත්‍රය වේලිච්ච ලබු කැටයක් වගේ වුණා කියෙන හිස් කබල. අතපය හරියට අසීතික කියන වැල්පුරුක් වගේ වුණා කියෙන්. පපු අතගානකොට ඉලෑට කූඩුව අහු වෙන. අතපයි පිරිමදිනකොට හම ගැලවිලා යනවා. සම්පූර්ණ ඇගිලි හරියට වේලිච්ච මුල් කෑලි වගේ. ඇස් දෙක දිහා බලනකොට බුදු හාන්දුරුව බුදු වෙලා උපමාවකින් කියනවා සාරිපුත්ත හාන්දුරන්ට විස්තර කන සාරිපුත්ත ඒ කාලි දුස්කරක් ක්‍රියා කරන කාලේ ලිම් පතුලක වතුර හිදිලා යන්තන් ලිඳ ඇතුළෙන් වතුර ටික පේනවා. එබිල බලපුහම ලිං පතුලේ වතුර ටිකක් පේනවා වගේ හිස් කබල ඇතුළෙන් මගේ ඇස් දෙක හිස් කබල ඇතුළට ගිලි ලගයා කිය. දුස්කරක්‍රියාකට හිස් කබල ඇතුූලෙන් ඇස් දෙක පෙවුණ කියන. එතකොට අපිට පේනවා මේ උපමාවලින් මොන තරං දුකක් විඳමින් අවුරුදු 6කට ආසන්න කාලයක් මහ වනාන්තරවල දුස්කරක්‍රියා කරමින් කොච්චරනන් දුක්වින්දද උන්වහන්සේ බුදුවෙන්න පෙර ඒ අකුසල විපාක ගෙවල ඉවර කරගන්න. ඒ නිසා සමහර කර්ම තියෙනවා හරිම පුදුමයි. බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේලාට පවා. උන්වහන්සේලාගේ අවසාන ජීවිතයේ පවා ඒවැ විපාක කොටසක්
මතුවෙන අවස්ථා තියෙන. ඊළඟට අපි ගමු සාරිපුත්ත හාමුදුරු ඒකා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පුරපු කෙනෙ. හැබැයි සාරිපුත්ත හාමුදුරන්ටත් කර්මජ රෝගයක් හැටියට බඩේ අමාරුවක් බලවත් වනා කියල සඳහන් වෙන. උන්වහන්සේට පුංචි කාලේ දන් තිබිලා තියෙන. පැවිදි වුණාට පස්සේ රහත් වනත් විටිං විටේ බඩේ අමාරුව බලවත්වෙන. සමහර දවස්වලට සාරිපුත්ත හාන්දුරුව ඉතා වේදනාවෙන් කුසල්ලගෙන වේදනාවෙන් උන්වහන්සේ වැඩඉන්න. හැබ වේද රහතන් වහන්සේලාටත් වේදනාව දැනෙනවා. සැපවේදනාවත් දැනෙනවා දුක්වේදනාවත් දැනෙනවා. හැබැයි වේදනා පච්චයා තන්හාාව නෑ. වේදනාව මුල් කරගෙන තන්හා උපදින්නේ. ඇයි ඒ විදීම තුළ අවිද්‍යාව ප්‍රහාණය වෙලා තිය. රහතන් වහන්සේලාට තන්හාාව අවිද්‍යාව ප්‍රහාණය වෙච්ච නිසා තන්හාාව හටගන්න. විදීම දැනෙනවා දුක්වේදනා දැනෙනවා. හැබැයි ඒ තුළ ගැටීමක් ඇලීමක් තන්හාාවක් උපදින්නේ. සාරිපුත්ත හාන්දුරුව වේදනාවෙන් වැඩ ඉන්නකොට සමහර දවස්වලට මුගලන් හාමුදුරුව ඇවිල් අහනො මොග්ගල්ලානයන් වහන්ස ඔබහන්සේට බොහොම අපහසුයි. ඔය බඩේ අමාරු උබහන්සේට ගිහි කාලිත් තිබිල තියෙනවා. ඒ අවස්ථාවක සාරිපුත්ත හාන්දුරුව කියෙන ඕ ඒ කාලිත් මට ඔය වගේම තිබුණ විටිං විට. මුගලං හාමුදුරුව කියනවා ඒ කාලේ ඔබේ අම්මා ඔබට මොකක් හරි ඔය වේදනාව අඩුවෙන් හදපු බෙහෙතක් තියෙනවා. එතකොට සාරිපුත්ත හාන්දුරුව කියනවා ඒ කාලෙ මෙන්න මේ විදිහ බෙහෙත් වර්ග එකතු කරලා බෙහෙත් කැඳක් හැදවා කිය. ඒ හැඳ බීවට පස්සෙ ඔයි වේදනාව ගොඩාක් අඩුවෙනවා යටපත් වෙලා යනු. ඒ හැඳ හදන හැටි මුගලං හාමුදුරුවන්ට කියද්දී සාරිපුත්ත හාන්දුරුවෝ කහගෙන ඉඳලා උක්ෂ දේවතාවේ ඊළඟ දවසෙම පිණ්ඩ පාත යනකොට මුගලං හාමුදුරුව කියනවා ඔබහන්සේ මහා පින්වන්ත කෙනෙ හෙට උදෑසන පිණ්ඩ පාත යනකොට ඔය කැඳේක ලැබෙයි අපිට. ඔබහන්සේ අද ඔහොම වේදනාවෙන් ඉවසීමෙන් දරාගෙන වැඩයි පහෝදා උදේ වෙනකොට සාරිපුත්ත හාමුදුරන්ට බඩේ අමාරු. බඩ රිදෙනව වේදනාව මුගලං හාමුදුරුව කියන සාරිපුත්ත ඔබ අද කුටිය වැඩයි ඔබහන්සේ බොහොම අපහසුවෙන්ගෙන්. ඔබහන්සේට අද මං පිණ්ඩ පාත ගිහිල්ලා දානටි කරගෙන එන්න. පිණ්ඩ පාත යනකොට පළවෙනි ගෙදරින්ම අර කැඳේක ලැබෙන. ඒ විදිහටම බෙහෙත්වාර්ග යොදල කැඳේ එකක් හදල පූජා කරන. මුගලං හාමුදුරුව හැඳටි අරගෙන හිතනවා සාරිපුත්තයන් වහන්සේ මහා පින්වන්ත කෙනෙ. ඒකා සංකයේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු ධර්ම සේනාධිපතින් වහන්සේගේ පිනට අද ඒ විදිහටම කැඳේක ලැබුණ ඒ අප කතා කරපු කැඳේක. ඉක්මනට කැඳ පාත්තරය අරගෙන ඇවිල්ල කියනවා සාරිපුත්තයන් වහන්ස ඔබහන්සේ මහා පින්වන්තයි. මෙන්න ඔබහන්සේට ඊ අපි කතාවෙච්ච කැඳ එක ඒ විදිහටම හදලා අද ගෙදරකින් ලැබුණ යන පළවෙනි ගෙදරීම. කැඳ වලඳන්න සාරිපුත්ත හාදුරු කැඳ පාත්තරය අතට අරගෙන බැලුවා කොහොමද මේක මේ විදිහටම ලැබුණේ කාටවත් අපි කිව්වෙනෑ ඒ රාත්‍රී මේ කුටිය මුගලං හාමුදුරුව එක මේ කැඳ ගැන කතා කරා විතරයි. දිවසින් බලනකොට දැක්කා ඒ අහගෙන ඉඳලා පින්ගන්න බලාගෙනින් අමනුස්සේ. ඒ අහගෙන ඉඳලා පින් ඕන නිසාම පින් රැස් කරගන්න හිතාගෙන ගිහිල්ලා කාන්තාවකට වැහිලා කෙනෙක්කො බය කරලා කෙනෙක් ලව්ව තමයි මේ කැඳේ හදලතිය. සාරිපුත්ත හාන්දුරු කල්පනා කරනවා කෙනෙකුට හිංසා කරලා. කෙනෙක්ව තැතිගන්වලා හදවපු කැඳේ එකක් මං වලදන්නේ. මට කොච්චර වේදනාවක් කාවත් මේක ආජීවෙන් අපිරිසිදුයි. මේක පිරිසිදු ආජීවෙන් ලැබෙන එකක් නෙමේ කෙනෙකුට හිංසාවක් කළ ලැබිච්ච දෙයක්. අර කැඳ පාත්තර හේම බිමට හලනො. කැඳේක හැලෙනකොට කැඳටික පාත්තරෙන් හැලිලගේ යම්සේද සාරිපුත්ත හාන්දුරන්ගේ අධිෂ්ඨාන බලය පිරිසිදු සිල්වත්කම ආජීවේ තියෙන පිරිසිදුකමත් එක්ක. අර බඩේ අමාරු එහෙමම යටපත් වෙලා සුවපත් වුණ. ආයිමත් මතු වෙන්නේ සාරිපුත්ත හාන්දුරු පිරිනිවන් පාන්න ආසන්න කාලේ. ඒ බඩේ අමාරුවම බලවත් වෙලා උන්වහන්සේ පිරිනිවන් පාද්දී රාත්‍රී රෑ එල්ලි වෙනකං උන්වහන්සේට බඩේ අමාරුවත් එක ලේත් සමඟ බඩේලියනු. පඩික්කම් පිරෙන තරන් චුන්ද මහරහතන් වහන්සේ සාරිපුත්ත හාන්දුරන්ගේ සහෝදරය ළඟ හිටිය උපස්ථාන කරන්න. ලේත් එක්ක පඩික්කම් පිරෙනකං ඒ ඉවත් කරා කියෙන එතකොට අපිට පේනවා රහත් වනත් ලෙඩ හැදෙන එක හැදෙනවා.
සමහර රෝග සාරිපුත්ත හාමුදුරුවම මේ ගැන සඳහන් කරනම් මේක මගේ කර්මජ රෝගය. ඒ ගැන පෙර සසරේ කර්ම විපාකයක් මත. පිංහතුනි රහතන් වහන්සේලාට පවා පිරිනිවන් පානකම් විපාක දෙන කර්ම විපාක ගැන සඳහන් වෙන. ඒවට ධර්මය කැන ප්‍රවෘත්ති විපාක කියලා. අවසාන ආත්මි පවා පිරිනිවන් පාන ආත්මිත් විපාක දෙන. ඊළඟට ඔබ හිතන්න මුගලං හාමුදුරු ඒත් අග්‍රශ්‍රාවකයන් වහන්සේ. අපේ බුද්ධ ශාසනයේ ඒකා සංකේය කල්ප ලක්ෂයක් පාරමීපුරපු කෙන. හැබැයි ඉරදිවන්තයන්ගෙන් අග්‍රයි. මහා ඉරදි ප්‍රාතිහාර පාන්න පුළුවන්. එක අවස්ථාවක වේරංජා නුවර සාගති ඇතිවෙච්ච වෙලාව. මිනිස්සු බොහෝම දුකසේ සාගතින් ඉන්නකොට එදා බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාත් වේරංජා නගරේ බමුණගේ ආරාධනෙන් වස් සමාදන් වුණා. මාරාවේශයකින් මේ බමුණට බුද්ධ ප්‍රමුඛ සංඝයාට වස් ආරාධනා කරාට ඒ කාලි තුළ අපෝපස්ථාන කරන්න අමතක වුණා. මග හැරුණ. ඒ කාලෙ බොහෝම දුකසෙන් දුර්භීක්ෂ කාලයක් මිනිස්සුන්ටත් කන්නනෑ. භික්‍ෂූන් වහන්සේලා පිණ්ඩ පාතිගියත් ලැබෙන්නේ යවහාල් ටික වෙන කිසි දෙයක් නෑ. ඒ ටික ගෙනහලා කොටල පිටි ගුලියක් වගේ හදාගෙන ඒ තලපයක් වගේ පිටිකුඩියක් හදාගෙන ඒක තමයිකෙන වලඳන්න. මේ අවස්ථාව මුගලන් හාමුදුරුවෝ බොහොම ඉරදි බල සම්පන්න. දවසක් බුදු මේක විනය පිටක සඳහන් වෙනවා. මුගලම් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල් අවසරල්නවා සාමීනී මේ නියගේ නිසා බුද්ධ ප්‍රමුඛ සංඝයාත් පීඩාවට පත්වෙලා. මේ නගරවාසීන් පීඩාවට පත්වෙලා සතා සිව්පාවන් පවා පීඩාවට පත්වෙලා. සාමිනී භාග්‍යතුන් වහස මට අවසර දෙනවන මේ පෘතුවි පුෂ්ටය ඇතුළෙ තියෙනවා රසපොළුව කියලා තට්ටුවක්. ඒක කිරිවල යොදේ වගේ රස තට්ටුවක් තියෙනවා කියෙන මේ පොළොවේ පෘතුවි පුෂ්ටය ඇතුළේ. මට පුළුවන් කියෙන ඉරදියෙන් මේ පොළොව පෙරලලා ඒ තට්ටු උඩට මතු කරන්න. මිනිස්සුන්ට ඒ ආහාර කරගන්න පුළුවන් කිය. බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔබට එවැනි දෙයක් කළ හැකි බව තතාගතයන් වහන්සේ දකිනවා. නමුත් මොග්ගල්ලාන ඔබට එවැනි දෙයක් කිරීමට නං සිතක් පහළ නොවේවා කියව. ඒකට හේතුව තමයි මොග්ගල්ලාන ඔබ ඉරදියෙන් යමක් එවැනි දෙයක් කරොත් මේ මිනිස්සුන්ගේ හිත් විපිලිසරවේ පිස්සු හැදේක බොහෝ දෙනෙකුට. කොහොමද මේක උනේ කියල හිතාගන්න බැරුව. පිංහතුනේ ඉරදි විසේ අචින්තියයි. ඒ අචින්තිය දේ සාමාන්‍ය කෙනෙකුට හිතලා නුවනින් වටහා ගන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ නිසා මුගල්ලාන එවැනි ප්‍රාතිහාරයක් නං සිදු කරන්න ඔබට සිතක් පහළ නොවේවා කියලා බුදු හාදුරක වැලැක්වා. එතකොට අපිට පේනවා ඒ තරං ඉරදි බල සම්පන්න කෙන හැබැයි පෙර සසරේ කරපු කර්ම විපාකයක් එක්ක. සංසාරික කල්ප 100,000 ගානකට පෙර තමන්ගේ අතින් එක්තර ආත්මයක අන්ද දෙමව්පියන්ට සිදුවෙච්ච ඒ කර්ම විපාකයක ප්‍රතිඵලය. කල්පයක් නිරේ දුක්වින්ද ආපහ උඩට ආවත් උපවපං ආත්ම භාවල අපරාපරිය වේදනය කර්මයක් හැටියට නිවන් දකිනකං විපාකදීපු කර්මය. හැම ආත්මිකම ආවිෂ ගෙවෙනකොට ගුටි කාල මැරෙන විදිහ ක්‍රමයක් පෑදෙන්. කොහෙන් හරි අනුන්ගේ රණ්ඩුවක් බේරන්න ගිහිල්ල වෙන්න පුළුව මොකක් හරි හේතුවක් මත ගුටි කාල මැරෙන විදිහ ක්‍රමයක් සකස් වෙනවා අර කර්ම විපාක මත. මුගලං හාමුදුරුවන්ගේ තාවිෂ ගෙවිල් අවසන් වෙනකොට ඒ විදිහටම කර්ම විපාකයක් හොරු 500ක් එකතු වෙලා මුගලං හාමුදුරුවන්ට ගහල මරන්න තුන් වතාවක් උන්වහන්සේගේ කුටියටාව. එතකොට කෙනෙකුට ඔය කතාවයි මුගලං හාමුදුරන්ගේ සිදුවීම ඔබ ගොඩක් බණට අහල ඇති. එතකොට ඔබට හිතෙන්න්න පුළුවන් මේ තරම් ඉරදි බල සම්පන්න කෙනෙකුට. පොලෝ පෙරලන්න තරම් පුළුවන්න අහසින් යන්න පුළුවන්න. නොපෙනී යන්න පුළුවන්න. ඉතින් ඔය හොරු ගහන්නාපු වෙලා උන්වහන්සේට තිබුණනේ මගහරන්න කියලා. පිංහතුනී මුගලම් මහරහතන් වහන්සේ පළවෙනි වතාව උන්වහන්සේ කුටිය භාවනා කර ඉන්නකොට. ඔය වගේ විශාල පිරිසක් ඇවිල්ලා පොළු ආවි දරගෙන ඇවිල්ලා කුටිය දොර කඩන්න හදනකොටම ඉරදියෙන් සියුම් ශරීරයක් මවාගෙන යතුරු හිලෙන් කියනවා එලියට ගිහිල්ලා නොපෙනේ ගමන් කරේ. කුටිය දොරෑ කඩල බැලුවා බලන්නකොට නෑ යමල්ල යන්න කියලා ගියා යන්න හොරු ටික. එතකොට බලන්න කොච්චර ඉරදි බල සම්පන්නද කියලා
සැනින් සියුම් කයක් මවාගෙන යතුරුහිලෙන් මග හැරලා ගිය. ඒ තරං ඉරදි අපිට හිතාගන්න බෑ මේ ඉරදි විෂය. ආයමත් ටික දවසකට පස්සේ මේ පිරිස ආයමත්තාව යමල් අදත් ගිහිල්ල ඔය ශ්‍රමණය අල්ලගම කියලා. එදා මුගලන් හාමුදුරුවෝ අහසට පැනනැගල වහලෙන් අහසිං වැඩම කරා කියන වෙනත් ප්‍රදේශයකට. අර වගේම කුටිය දොර කරලා බලන්නකොට එදානෑ. යමල්ල යන්න ආයි දවස කපියමු කියලා ගියා. ඔහොම දෙපාරක් ඉරදියෙන් අහසිං වැඩම කරලා මගහැල්ල බේරුණ. ආයමත් ටික දවසකට පස්සේ මේ පිරිස පොළු ආවි දරගෙන ආයමත් සූදානන් වෙනවා. යමල්ල අදත් කොහොම හරි ඔය ශ්‍රමණයාව අපි ගිහි අල්ලගම ගහලම මරලදාම කියලා කට්ටිය කතාවෙන. එදා මුගලන් මහරහතන් වහන්සේ බැලුවා මන් දෙවතාවක් බේරුණා. නැවත නැවතත් තුන්වෙනි වතාවටත් ඔවුන් ආවිධ අරගෙන මගේ පස්සෙන් එනවා. මේ මම කරපු කර්ම විපාකයක් දෝ කියලා බැලුව. ඉරදියෙන් දැක්ක පෙර සසරෙ කරපු කර්ම විපාකයක් මේන්නේ. ඊළඟට උන්වහන්සේ බැලුව මගේ ආවිෂක විලා ඉවරයිද. ඒ වෙනකොට උන්වහන්සේගේ ආයු සංස්කාර අවසානයි. පිරිනිවන් පාන්න දිනය ලංවෙලා. ඒ පිරිනිවන් පාන්න දිනේ ලංවෙනකොට ආවිෂ ගෙවෙනකොටම කර්ම විපාකෙත් එෙන. ඒවට ගැන උබයක් හේකම් කියලා. ආවිෂ ඉවර වෙනකොට කර්ම විපාකය ඒකට එකතු වෙන. එදා සාරි මුගලන් හාමුදුරුවෝ භාවනාවෙන් තමන් සසරි කරපු කර්මය දැක්ක. දැකල උන්වහන්සේ දාධිෂ්ඨාන කරගත්තා අද මං මේකට මුණ දෙනවා. ඉරදියෙන් මගහරඉන්න මොන තරං හැකියාව තිබුණත් මේක මගේ කර්ම විපාකයක්. ඒ වගේ මයි මගේ ආවිෂත් ගෙවිලා ඉවරයි. අද මං මේකට මුණ දෙනවා කියලා එදා හොරු කුටිය වට කරලා පහර දෙන්න සූදානන් වෙන වෙලාවේ අනිමිත්ත සමාපත්තියකට සමවැදිලා උන්වහන්සේකට මුණ දුන්න. උන්වහන්සේට මගහරින්න පුළුවන්කම තිබුණ නමුත් උන්වහන්සේ කර්ම විපාකයක් නිසායකට මුණ දුන්න. එතකොට අපිට පේනවා සසරයේ කල්ප ගනම් පාරමී පුරපු මහා පින්වන්ත උත්තමයන් වහන්සේලාට ආර්යන් වහන්සේලාට පවා පෙර සසරයේ කර්ම විපාක විපාකදීලා තියෙනවා. පිංහතුනේ සමහර රහත් එන්න පින තියෙන අය. බලන්න බාහිය ධාරුචීරිය රහත් වෙනකොටම එල දෙනක් ඇන්න මහපාරිම මැරිල වැටුණ. බුදුරජාණන් වහන්සේ වදාළ බාහිය ධාරුචීරිය පිරිනිවන් පෑව. ඉක්මනට ඒ ශරීරය අරගෙන ඇවිල් ආදාහනය කරලා චෛත්‍යයක් හදන්න කිව ධාතු තැන්පත් කළ සිවුර දරාගෙනවත් ඇඟට සිවුරක් දරාගන්න ලැබුන්නෑ. දරපතුර ටිකක් ඇඳගෙන දුවගෙනාවේ. අනේ මට බුදු හාන්දුරු දකින්න ඕන මට දැකළ බණක් අහන්න ඕන. බුදුරජාණන් වහන්සේ පිණ්ඩ පාති වඩිනකොට මහා පාරිදිමයි බාහිය ධාරුචීරිය මුණ ගැහෙන. පාත්තරය අතේ තියාගෙන ධාරුචීරියගේ කර්ම විපාක බුදුහාන්දුරු දැක්ක ජීවත් එන්න තියෙන ටික වෙලාවයි. පෙර සසර අකුසල විපාකයක් මත කර්ම විපාකයක් විපාක දෙන්නේ නවා. හැබැයි ඊට පෙර රහත් වෙන්න පින තියෙන. බුදුරජාණන් වහන්සේ පාත්තරය අතේ තියාගෙන නගරේ වීදියකදී පාරයිනෙම වැඩඉඳගෙන බාහියට කෙටියෙන් හකුලෝල දහම් දෙසුව. ඒ බණපදය කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩිය. බාහිය එතනම වාඩි වෙලා ඒ ධර්මය නුවනින් විමසනෝ. ධර්මය වැටහුණ අවබෝධ වනා හිත කෙලෙසුන්ගේ මිදිල රහත් වන. ඒ රහත් වෙනකොටම කුලප්පොයි චෙල දෙනක් දුවගෙන යන අතරේ ඇනගෙන ගියා එහෙ මැදගෙන වැටුණා. උන්වහන්සේ පිරිනිවන් පෑ. හැබැයි ඇස් දෙකෙන් දකින මිනිස්සු ඒ අය කියන්නේ අන්න අර දරපතුරු ඇඳගෙන හිඟන්නෙක් වගේ මිනිහෙක් දුවගෙන ඇවිල්ලා බුදු හාමුදුරුව එක්ක පාරයින කතා කර හිටිය. උන්වහන්සේ ටික වෙලාවක් මොනවද කියලා බුදුරජාණන් වහන්සේ උන්න වැඩිය. ටික වෙලාවකින් කුලප්පොයි චෙල දෙනක් ඇනල අන්නේ පිස්ස වගේ මනුස්සේ අන්න මැරිලයින්න ඔහොමන මිනිස්සු කියන්න මිනිස්සුන්ට පේනෑ හිතේ ස්භාවේ මිනිස්සු දකින්නෑ හිත කිලිසුන්ගේ මිදුන කියන එක. ඒක දැක්කෙ බුදු හාමුදුරු. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන බාහිය මහා පින්වන්ත කෙනෙ මේ බුද්ධ ශාසනයේ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්‍ෂූන් අතර බාහිය ධාරුචීරිය අග්‍රයේ කියලා අග්‍රස්ථානයක් පිරිනැමු. හැබැයි සිවුරුවත් ඇගේ තිබ්බෙනෑ සිවුරක් පොරෝගෙන වැඩඉන්න ලැබුන්නෑ අර දරපතුරු ටික ඇඳගෙනමයි රහත් වනේ ආපු විදිහටම එතනම කෙස් රැවුල් වවාගෙන පිස්සෙක් වගේ දුවගෙනාව
එතනම මහපාරෙම පිරිනිවන් පෑව. අරේල දෙන එන්නට පස්සේ. හැබැයි බුදුරජාණන් වහන්සේ සංඝයාටකින මහනෙන. ඔය බාහියගේ දේහේ අරගෙන ඇවිල්ලා. ආදාහනය කරලා ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යයක් හද. දෙව් මිනිස් ලෝකයාට වන්දනා කළ පින් කරගන්න පුළුවන්කිව. එහෙම නං අපිට පේනවා සමහර රහතන් වහන්සේලාගේ ජීවිත ගත්තො. කර්ම විපාක ඔබ දන්නවා ලෝසක මහරහතන් වහන්සේ. පිරිනිවන් පානකම්ම කර්ම විපාක කොච්චර විපාක දුන්න අද රහත් වුණ කුසට ආහාරයක් නෑ. පින්ඩ පාතිගියත් කවදාවත් දානයක් පාත්තරයට ප්‍රනීත විදිහට ලැබෙන්නේ. යමක් පාත්තරයට ලැබුණොත් වලදන්න ගන්නකොට එක පිළුණු වෙලා. පිරිනිවන් පාන දවස පවා දානයක වැලකුණා. උන්වහන්සේ කොච්චර දුක්විදපු කෙනෙක්ද කුසගින්නේ. සසරේ පෙර බුද්ධ ශාසනයක රහතන් වහන්සේ නමකට දානයක් වලක්වල දීපු දානයක් ගින්දරකට විසි කළ කවන්නම් මුට දාන කියලා කේන්තියෙන් ගින්දරට දාලා දානටික ඒ රැස්කරගත්ත කර්ම විපාකේ ගෙවපු ආකාරයේ එතකොට රහත් වෙන්න පින පෙර සසරේ නිවන් දකින්න පිනත් තිබුණා ඒ පිනත් විපාක දුන්න හැබැයි පිරිනිවන් පානකං ඒ කර්මෙත් විපාක දුන්න. දැ අංගුලිමාල මහරහත්තන් වහන්සේත් එහෙමයි. උන්වහන්සේ රහත් වනා කියලා කරපු කර්මොක්කොම නැති උන්නේ පිරිනිවන් පානකං කර්ම විපාක පස්සෙන් ආව. උන්වහන්සේ පින්ඩ පාතය යනකොට ගහකට ගලක් ගැහුවත් කැරකිලායින්න ඔළුවට කියන. අපි සාමාන්‍ය කතාවට කියනවා කර්ම විපාකවලට අහක යන ඒවත් කැරකිලායනවකින්. අහක යන කරුමත් පිටිං යන. ගහකට ගලක් ගැහුවත් ඒ ළඟ පාරකින් පින්ඩ පාති වැඩියොත් අංගුලිමාල මහරහත්තන් වහන්සේගේ ඔළුවට තමයි ඒ ගල එන්නේ. පින්ඩ පාත යනකොට රහත් වෙලා හැබැයි මිනිස්සු ගංවල මග දිගට රැකලා ඉන්න අන්න එනවරු. අපේ තාත්තමරල ඇගිල්ල කපපු එක. අපේ බාප්ප මැරුවේ මූ තම ඇගිලි කපාගත්තේ. අපේ සහෝදර පවුල කී දෙනෙක් ගමේ මිනිස්සු කී දෙනෙකුට කඩුවෙන් කෙටුවද ගහපල්ල කියලා මිනිස්සු එකතු වෙලා වට වෙලා ගල්ලොලින් ගහනෝ පොළුවලින් ගහනෝ. මැටි පාත්තර ඉස්සර පින්ඩ පාත යනකොට පාත්තරේ කුඩු වෙලා සිවුරු ඉරිලා ලේ පෙරාගෙන ආපහු වෙනවා. හැබැයි මෛත්‍රී සිතෙන් මයි කියන අංගුලිමාල හාමුදුරුව පැවිදි වෙච්ච දවසේන පියවරෙන් පියවර අඩිය තියන්නෙත් අද මට පාරිදි මුණ ගැහෙනයි මගදි ගල්වලින් ගහනයි පොළුවලින් ගහනයි බනිනය නින්දා කරනයි මගේ හතුරෝ මිතුරෝ නෑයෝ නොනෑයෝ මේ සියලු දෙනා සුවපත්තේවා සුවපත්තේවා. ඒ අය මේ ධර්මයම අවබෝධ කර ගනිත්වා කියන මෛත්‍රී සිතෙන් මයි කියනවා. අංගුලිමාලයන් වහන්සේ පියවරෙන් පියවර ගමන් කරන්න. හැබැයි උන්වහන්සේටත් පිරිනිවන් පානකං තමම්ම සසරේ වපුරපු දේවල් විපාක දුන්න. ඒ නිසා මතකතියාගන්න බුදුවරු වුණත් රහත් වනත් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වනත් අසූ මහශ්‍රාවකයන් වහන්සේලා වනත් පිරිනිවන් පානකං කර්ම විපාක දුන්නා නං මේ දේශනාව තුළින් ඔබ හිතන්න මේ සසර ගමනේ ඉපදෙමින් මැරමින් ඉපදෙමින් මැරමින් කෙලවරක් නැති සංසාර ගමන යන ඔබ අපි මේ හැම දෙනෙක්ම අපි සසරේ වපුරපු ඒව තව කොච්චර ඇද්ද ගෙවන්න අපි දන්න ඇති වුණාට. ඒ නිසා හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්නල දෙන්නේ සබ්බ පාපස් සකරන සියලු පාපී අකුසල් වලින් වලකෙන්න. කුසලස් උපසම්පදා පුළුවන් තරන් කුසල් කරන්න පින් කරන්න. සචිත්ත පරියෝ දපන තමන්ගේ හිත දමනය කරගන්න. ඒ තම් බුද්ධානු ශාසන මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා. මේ ලෝකෙ පහළ වෙන සෑම බුදු කෙනෙක්ම අපිට පෙන්නල දෙන්නේ ඔන්න ඔය අනුශාසනාව තුළ කටයුතු කරන්න කියලා. පිංහතුනී අද ධර්මශ්‍රවනයෙන් රැස් කරගස් සියලුපේ සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය අද දායකත්වය දරන ඇමරිකාවේ පදිංචි පුෂ්ප කුමාර ගොඩේවත්ත මහත්මා රමණි පුංචි හේවා කියන ඒ දෙපළ දෙමාපිය දෙපළ සමගින් වැඩිමහල් සොහොයුරිය දුලානි කාර්යවසම් සහ ඒ පවුලි හැම දෙනාට මස් සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. පෙබරවාරි මස උපන්දිනය සමරණ රොෂාන් චන්ද්‍රසේකර සහ සිතාරා ගොඩේවත්ත කියන දෙපළගේ
උතුම්ම ප්‍රාර්ථනය තමයි ඒ අයට උතුම් ධර්මාවබෝධය උතුම් චතුරාරි සත්‍ය අවබෝධයම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් මේ ධර්මදානමය පින්කම සිදු කරන්න. තේ වගේම නම මිය පරලවගේ වර්ග පරම්පරාගත සියලු ඥාතීන් සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල පින් දෙන්න. ඒවගේ ධර්ම දේශකයන් වහන්සේට අපට ආශිර්වාද කිරීමත් සීලු දේශකයන් වහන්සේලට නිදුක් නිරෝගි සම්පත්තියම ලැබේවා කියෙන ආශිර්වාදයක් හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියෙන උතුම් ප්‍රාර්ථනාව දායකත්ති ධර්ණ පිංහතුන්ගේ අරමුණ තිනීමනගේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවනයක ලක්වා සිලුවාසි හැම දෙනාටමත් කළම ටෙලිවිෂන් මේ සඳහම් විකාශය හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කිලප ආශිර්වාද කරනු. ආකා සට්ඨාචබුම් මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුලෝක ශාසනං ආකා සට්ඨාචබුම් මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්ඨාචබුම් මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුමං පරංති. සාදු 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 හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.